I now invite our guest speakers, Mr. W.M.J. Kumaratunga and Mr. K.K.I. Eranda, Senior Deputy Commissioners at Inland Revenue Department, to speak on how to prepare a manual income tax file. මගේ මේ ළඟ ආරාධනය ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර කොමසාරිස් W.M. කුමාරතුංග මහතා හා K.K.I. එරන්ද මහතා වෙතටයි. අපි මීට සුළු මොහොතකට කලින් දුටුවා ඔබගේ සංගමයේ වශයෙන් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල. අතරම ඊටාම බොහොම හොඳ ප්‍රතිඵල කිහිපයක් අපට දකින්න ලැබුණේ. අතරම ඉන්ටරෙස්ටිං. ඒ වගේ තත්ත්වයක් අපි දන්නවා බාරදූර වෘත්තියක නිරත වෙන රටේ වැදගත් වෘත්තියක නිරත වෙන විශේෂයෙන්ම වැදගත් වෘත්තීන් අතරේ වැදගත්ම වෘත්තිය කියලා සලකන වෘත්තියක නිරත වෙන ඔබට මේ බදු සම්බන්ධ විශේෂේත්‍රය සම්පූර්ණ පරිබාහිර විශේෂේත්‍රයක්. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවානේ ලෝකේ සියල්ල අනිත්‍යයි කියලා. නමුත් සමහරු කියනවා බදු විතරක් නිට්ටයයි කියලා. මොකද හේතුව කෙනෙක් මැරුණහමවත් මේ බදු බැඳියාව ඉවර වෙන්නේ නැහැ. ඔහුගේ බාරකරුවන්, ඔහුගේ දේපල බාර ගන්න අය, ඔහුගේ වත්කම් බාර ගන්න අය ඔහු වෙනුවෙන් බදු ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා මේ බදු කියන විශේෂේත්‍රය හරි පුදුමාකාර එකක්. මැරිලවත් නිදහස් වෙන්න බැරි විශේෂේත්‍රයක් විදියට තමයි විද්වත්තු බදු කියන එක සලකන්නේ. කෙසේ වෙතත් අපි මීට කලින් මමත් කුමාරතුංගත් මීට කලින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ බදු සම්බන්ධ මීට කලින් වර්ක්ෂොප් එකක් තිබුණා. එතෙන්දී අපි බොහොම අමාරුවක වැටුනේ. හේතුව තමයි අපිට එන්න සිද්ධ වුණේ ඕගොල්ලන්ට ගෙවූ බදු ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නට රජයගත් තීරණය සාධාරණීකරණය කිරීම තමයි අපිට එදා පැවරලා තිබුණේ. මොකද එදා ඔයගොල්ලන්ගේ බදු නොකැපුණු බදු ගැන කිසිම අදහසක් තිබුණේ නැති ගොඩක් වෛද්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ වැටුපෙන් හිතූ ගමන් එකපාර මහ විශාල මුදලක් බදු විදියට කැපෙන්න පටන් ගත්තා. මේ කැපෙන්න පටන් ගන්නවත් එක්කම මහා උනන්දුවක් ඇති වුණා අපිට මේ බදු ගැන අපි දැනගන්න ඕනයි කියලා. ඒ අවස්ථාවේ ඒ ගැන පැහැදිලි කරන්නට අපි ඔබ හමු වුණා. එතනදී අපි පැහැදිලි කරේ රජයේ ප්‍රතිපත්තිය සහ බදු ආදායම ඔබ බදු කියන එකට ඇතුළත් වුණේ කොහොමද? මේ දෙකේ සම්බන්ධතාවය මොනවද? කොයි විදිහටද බදු අය කරන කෙනෙක් බදු ගෙවන කෙනෙක් කටයුතු කරන්න ඕනේ කියන කාර්යය තිබුණේ. එදා අපි ඔබට පැහැදිලි කරේ රජයේ ප්‍රතිපත්තියක් නිසා ඔබට දැඩි ලෙස ඒක ඉෆෙක්ට් වෙන වෙලාවේ ඒ ඉෆෙක්ට් එකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. හැබැයි අද අපි කතා කරන්න ඇවිල්ලා තියෙන ඊට වෙනස් කතාවක්. මේ වන විට රජයේ ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් සහ වෘත්තීය වේදීන් වෙනුවෙන් සහ ව්‍යාපාර කරන අය වෙනුවෙන් දැනට රටේ පවතින බදු ප්‍රතිපත්තිය මීට කලින් වසර කිහිපයකට පැවතිච්ච ප්‍රතිපත්තියට වඩා බොහොම ලිහිල් ප්‍රතිපත්තියක් බවට පත් වෙලා. අද වෙනකොට බදු ක්‍රමේදී ඔබගෙන් අයවන බදු මුදල් ප්‍රමාණය පෙර වර්ෂයට හා සාපේක්ෂව බැලුවොත් අඩු වෙනවා. ඒ නිසා අද අපි ඇවිත් ඉන්නේ අඩුවීමේ ක්‍රමය ගැන කියන්නේ. හැබැයි මෙතන දෙකක් තියෙනවා. බදු වැඩි වෙනකොට බදු ක්‍රමය හරි සරලයි. මොකද වැඩි වෙන බදු ප්‍රමාණය එකපාර කපා ගත්තා හරි මොකක් හරි එතනින් කතන්දර ඉවරයි. එක්ක අපි සබ්මිට් කරන්න තියෙන ඩොකියුමන්ට්ස් ප්‍රමාණය අඩුයි. හැබැයි සහන වැඩි වෙනකොට නිදහස වැඩි වෙනකොට මේක සංකීර්ණ වෙනවා ටික ටික. මේක සංකීර්ණ වෙනවත් එක්කම අපි සබ්මිට් කරන්න තියෙන ඒවායිත් වැඩි වෙනවා. දැන් උදාහරණයකට කලින් පේයි ටැක්ස් එක විදියට නම් කැපුණේ ඒ පේයි ටැක්ස් එක කැපෙන ප්‍රමාණයට අදාළ වෙන බදු අනුපාතයක් අපිට නැත්තම් අපිට පුරවන්න තියෙන්නේ පේයි ටැක්ස් එකට අදාළ කොටස විතරයි. පේයි සර්ටිෆිකේට් එක ඇමිනුවා නම් ප්‍රශ්න ඉවරයි. නමුත් දැන් එහෙම නෙමෙයි. අපි සහන වැඩියෙන් ඉල්ලන්න ඒ ඉල්ලන හැම සහනයක්ම අපිට ප්‍රූව් කරන්න සර්ටිෆිකේට්ස් අවුනන්න. ඒවට අදාළව උපලේඛන පුරවන්න වෙනවා. ඒ නිසා මේ ක්‍රමය පොඩ්ඩක් සංකීර්ණ වෙනවා දැන්. හේතුව අපි පුරවන්න ඕන උපලේඛන පුරවන්න ඕන වාර්තා වැඩි. ඒ වගේම මේ 2007 අංක 24 දරන දේශීය ආදායම් පනත හඳුන්වලා දෙනකොට විශාල කාර්යයක් සිද්ධ වුණා. එහිදී බදු නොගෙවන පිරිස ඉලක්ක කරගෙන බදු පනතේ නීතිමය බලය පුළුල් ප්‍රමාණයකින් වැඩි කරා. විතරක් නෙමෙයි මේ බදු පනතේ තියෙන නීතිමය රැකවරණය බදු පනතට විශාල ලෙස වැඩි කරා. මේ වැඩි කරපු හින්දා මේකට බැඳෙන බැඳියාව වගේම ඒ බැඳියාව කඩ කරන්නට දෙහිව ගන්න නීතිමය ක්‍රියාමාර්ග දඩ මුදල් සහ බන්ධනාගාරගත කිරීම කියන නීතිමය රෙගුලාස් කරන නීතිමය තත්වය ඒකින් වැඩි කරා. ඒක වැඩි කරා කියන්නේ අපේ බැඳියාව අපි නොගෙවුවොත් ඕ සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරොත් ඕ අඩුවෙන් ඉදිරිපත් කරොත්
ඊට අදාළව මෙතෙක් පැවති නීතිමය ක්‍රියාදාමයට වඩා නීතිමය රැකවරණයක් අලුත් බදු පනත තුලින් කොමසාරිස් ජෙනරාල්වරයාට සපයලා තියෙනවා. මේ නිසාම තමයි මේ බදු පනත අඳුනලා දෙනකොට සමාජ කතිකාවතක් ගියා මේක සුපිරි කොමසාරිස් ජෙනරාල්වරේ බී කරනවාද කියලා. ඉතින් ඇහුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කරන ආකෘති පත්‍රය මත වාර්තාවක් ඉදිරිපත් කළ බදු ගෙවන්නට පුද්ගලයන් අනිවාර්යෙන් බැඳී සිටින තත්ත්වයක් මේ පනතත් එක්ක ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ මේ බදු පනත යටතේ බදු අයවන සීමාවට වඩා අපි ඉක්මවා ගිහින් නම් at least 1 rupee we must එක mandatory වගකීමක් තමයි tax return එකක් submit කරන්න. හැබැයි මේකේ දැන් අද බදු පනතේදී අපි අද කතා කරන්නේ මීට කලින් වසරේ තිබුණේ මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් තියෙන අය විතරයි බදු ගොනුවක් පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි දැන් මේ සීමාව ඉහළ දාලා තියෙනවා මාසෙකට 2,50,000ට වඩා වැඩි ආදායමක් තියෙන හැමෝම බදු වාර්තාවක් සම්පූර්ණ කරලා බාර දෙන්න ඕනේ. මේ 2,50,000 සීමාව ඉක්මව යනවා නම් අනිවාර්යෙන් බදු ගොනුවක් පවත්වාගෙන යා යුතුයි. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය පදනම් කරගත් බදු වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සම්පූර්ණ කර බාර දිය යුතුයි. මේක අනිවාර්ය වගකීම් දෙකක්. මේ වගකීම පැහැහැරියොත් ඒ සඳහා තියෙන නීතිමය තත්ත්වය වැඩි කරපු නිසා අපි අනිවාර්යයෙන්ම ලොකු වරදක් කළා වෙනවා විතරක් නෙමෙයි ඒ වරදට තියෙන දඬුවම් ප්‍රමාණයත් පසුගිය තාලේ තිබුණු ප්‍රමාණයට වඩා දෙගුණ තෙගුණ වෙලායි තියෙන්නේ. අපි ඒ ගැන පසුව කතා කරමු අපිට අවශ්‍ය නම්. කෙසේ වෙතත් මාසෙකට 2,50,000 කියන්නේ මේ ටේක් හෝම් සැලරි එක නෙමෙයි. දැන් අපේ කලින් ප්‍රසන්ටේෂන් එකේ පෙන්වුවම ටේක් හෝම් සැලරි එක වැඩි වෙලා ඔයගොල්ලන්ගේ දැන් 2.40 සීමා 40 ගාන සීමාවට කියලා 2 ඔෆිසර් කෙනෙක්ගේ. නමුත් බදු බැඳියාවේදී සලකා බලන්නේ ටේක් හෝම් සැලරි එක නෙවෙයි ඔබගේ වැටුප් පත්‍රයේ තියෙන ග්‍රොස් සැලරි දල වැටුප කියන අගය. මේ දල වැටුප කියන අගය මාසයකට 2,50,000 හෝ වර්ෂයකට මිලියන 3 කියන සීමාව තමයි දැන් අලුත් තියෙන බදු නීති. නමුත් අපි අකමැති වුණත් රජයේ ප්‍රතිපත්තිය වෙනස් වුණේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් තමයි ආදායම් බදු නීතිය. එතකොට ආදායම් බදු නීතිය හැම වෙනස් වෙනකොට මේ ආදායම් බදු සඳහා බදු ගණනය කිරීම සලකා බලන කාලපරාසය කියන්නේ තක්සේරු වර්ෂ මිසක් කැලෙන්ඩර් වර්ෂ නෙමෙයි. කැලෙන්ඩර් වර්ෂ කියන එක හැදෙන්නේ ජනවාරි ඉඳන් දෙසැම්බර් දක්වා. නමුත් තක්සේරු වර්ෂ කියන එක හැදෙන්නේ යම් වර්ෂයක අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඊළඟ වර්ෂයේ මාර්තු 31 කියන කාලපරාසය. එතකොට දැන් මේ බදු නීතියේ වෙනස් වීම සිද්ධ වෙන්නේ ජනවාරි 1 වෙනිදා නිසා මේ තක්සේරු වර්ෂය බදු නීති කාණ්ඩ දෙකක් අදාළ වෙන වර්ෂයක් වඩ පත් වෙනවා. උදාහරණයකට මේ කාලෙට අයිති 2019 4 වෙනි මාසේ 1 වෙනිදා අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2020 මාර්තු 31ට. ඒ කියන්නේ 2019 වර්ෂයෙන් මාස 9කුත් 2020 වර්ෂයෙන් මාස 3කුත් එකතු වෙලා තමයි මේ තක්සේරු වර්ෂය කියන එක හැදුනේ. එතකොට අපි අද මේ වර්ක්ෂොප් එකේ මූලික පරමාර්ථය ඉන්ඩිවිජුවල් එහෙම නැත්නම් පුද්ගල බදු ආදායම් බදු බැඳියාව තියෙන කෙනෙක් මෙන්න මේ 19 20 කියන තක්සේරු වර්ෂයට අදාළව ඔවුන්ගේ ආදායම් බදු වාර්තාව සම්පූර්ණ කරගෙන එම වාර්තාව බාර දීමේ ක්‍රියාවලිය සහ ඒ ක්‍රියාවලියට අවශ්‍ය තාක්ෂණික සහාය සහ බදු දැනුම අදාළව ඒක ගලපගෙන මේ වැඩේ කරන්නේ කොහොමද කියලා ඔබට පැහැදිලි කිරීම තමයි අපේ මූලික පරමාර්ථය මේ වර්ක්ෂොප් එකේ. හරි. හැබැයි ඔබට මේ කියන ඔබ බදු බැඳියාවට යටත් පුද්ගලයෙක් නම් දැන් මම කියවනේ 2,50,000ට වඩා වැඩි වෙන්න ඕනේ මාසික ආදායම් මේකට යටත් වෙන්න. නමුත් යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් මේ 2,50,000ට වඩා අඩුයි. නමුත් මේ ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවේදී ඔහුට බදු ගොනුවක් විවෘත වෙලා. මොකද ගිය අවස්ථාවේ 2019 වසරේ තිබුණේ මාසයකට ලක්ෂය බදු නිදහස් සීමාව. ඒතකොට ලක්ෂය ඉක්මවා ගිය කෙනෙක්ගේ එසැනින් බදු ගොනුවක් විවෘත වෙනවා. නමුත් අද වෙනකොට 2,50,000 කියන සීමාවට ඇවිල්ලා නැහැ. දැන් මම කලින් කිව්වා 2,50,000 සීමාවට අඩු නම් බදු ගොනුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවේදීම ඔබට බදු ගොනුවක් විවෘත වෙලා මේ වෙනකොට බදු ගොනුවක් තියෙනවා. බදු ගොනුවක් තියෙනවා නම් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ නියමිත ආකෘති පත්‍රයෙන් ඔබට වාර්තාවක් මේ වෙනකොට ලැබිලා තියෙනවා නම් ඔබ වෙනුවෙන්
ටින් අංකයක් නිකුත් වෙලා මේ වෙනුවට සක්‍රීය ලිපිගොනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තිබෙනවා නම් ඔබගේ ආදායම කීය වුණත් ඔබ ඒක ඇතුළත් කරලා වාර්තාව බාර දීම අනිවාර්යයි. ලක්ෂ 2.5කට වඩා අඩු වුණා ඔබගේ අඩු ආදායම් ප්‍රමාණය වුණා මා අවුරුද්දේ ගණනය කරන්න ඒ ගණනය කිරීම බදු වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. ඔබ බදු ගෙවන්නෙක් වෙන්න පුළුවන් ගෙවන්න ඕනේ නැති වෙන්නත් පුළුවන් ඒක තවත් කතාවක්. නමුත් ඔබගේ නමින් ආදායම් බදු ගොනුවක් විවෘත වෙලා තියෙනවා නම් ඔබ වෙනුවෙන් ආදායම් බදු වාර්තාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. හැබැයි වාර්තාව ඔබට නොලැබී තියෙන්න පුළුවන්. නමුත් ඔබේ ගොනුව සක්‍රීය ලිපි ගොනුවක් විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුල ලියාපදිංචි නම් ඔබ මේ 19-20 ආදායම් බදු වාර්තාව සම්පූර්ණ කර බාර දීම අනිවාර්යයි. යම් විදියකින් ඔබ මේ වාර්තාව බාර නොදී මම දැන් 2,50,000 වඩා අඩුයි මම මේක බාර දෙන්න ඕනේ නැහැ කියලා you can throw away. but එහෙම වුණොත් ඔබ වෙනුවෙන් වාර්තා බාර නොදීමේ කටයුත්ත යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයාට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි. සහ ඒ සඳහා දඩ මුදල නියම කළ හැකියි. සමහරට ඔබ බදු ගෙවන්න යුතු නැහැ. නමුත් ඔබට අර දඩ මුදල ගෙවන්න වෙනවා. එහෙම නොගෙවුවොත් ඔබ වෙනුවෙන් නඩු කටයුත්තක් පවා කටයුත්තක් යන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ අපි කරදර අවම කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ මේ 19-20 තක්සේරු වර්ෂේ අපේ ආදායම ලක්ෂ 2.5කට වඩා අඩු වුණත් සක්‍රීය ලිපි ගොනුවක් තියෙනවා නම් වාර්තාව ලැබිලා නම් ඒ වාර්තාව සම්පූර්ණ කරලා අපි බාර දෙන්න තිබුණු දිනය නොවැම්බර් 30 අපි ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොවිඩ් වසංගතයත් එක්ක තවදුරටත් කල් දාලා 2021 පෙබරවාරි 28 දිනය දක්වා දික් කරලා තියෙනවා. ඒ කියන කාලවකසරිය තුල මේක බාර දුන්නොත් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔබට ආදායම නැත්නම් ආදායම නැහැ කියලා ලියලා ඒ වාර්තාව වහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ වෙනත් කාර්යාලයකට බාර දෙන්න. එහෙමත් නැත්නම් ඔබට මේක අන්තර්ජාලය හරහා පුරවලා බාර දෙන්නත් පුළුවන්. ඒ ගැන කුමාරතුංග මහත්මයා පසුව විස්තර කරයි කොහොමද කරන්න කියලා. ඒ නිසා මේක අමතක නොකර දැනගන්න අපි කවුරුත් කැමති නැහැ කරදරවල වැටෙන්න. අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට අපි කැමතිත් නැහැ අනවශ්‍ය පුද්ගලයන්ගෙන් බදු හෝ දඩ අය කරගන්න. බදු හෝ දඩ ගෙවිය යුතු පුද්ගලයන් තමයි ගෙවිය යුත්තේ. ඒ නිසා අපි නැවතත් ඔබට කියනවා මේ කාර්යයේ තීරණය හිතලා හෝ ඔබට වාර්තාවක් ලැබිලා නම් ආදායම අඩු නම් ආදායම අඩුයි දැන් ගෙවන්න ඕනේ නැහැ කියලා ඒක විසි කරන්න එපා. ඒකේ ආදායම අඩු බව ලියලා බදු ගෙවීමට මම යටත් වෙන්නේ නැහැ කරුණාකරලා මගේ ලිපි ගොනු අවලංගු කර දෙන්න කියලා ලියලා ඒ වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාර දෙන්න. එතකොට ඔබේ යනුවෙන් තියෙන සක්‍රීය ලිපි ගොනුව අක්‍රීය හෝ සක්‍රීය ලිපි ගොනුව අවලංගු හෝ වෙන්න පුළුවන්. අන්න එහෙම ඔබගේ ලිපි ගොනුව අක්‍රීය හෝ අවලංගු වුණොත් පමණයි ඔබ වාර්තා බාර නොදිය යුතු වන්නේ. එතම නොවේ නම් ඔබ වාර්තා බාර දිය යුතුයි. හැබැයි ඔබගේ ආදායම ලක්ෂ 2.5 සීමාව පනිනවා නම් ඔබට දැනට ආදායම් පොදු ගොනුවක් නැතත් ඔබ වහාම ආදායම් පොදු ගොනුවක් විවෘත කරගෙන ඒ ආදායමට අදාළව වාර්තා පුරලා බාර දෙන්න ඕනේ. මොකද ලංකාවේ දැනට තියෙන නීතිය තමයි 2,50,000කට වඩා මාසික ආදායම ඉක්මවා යන යම් පුද්ගලෙක් සිටිනවා නම් ඔහු ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා නියම කරන නියමිත ආකෘතියේ වාර්තාවක් සම්පූර්ණ කර තමාට අදාළ බද්ද ගෙවිය යුතුයි කියන එක. හරි. දැන් අපි මේ தත්ත්වෙට එමු. මාසයකට 2,50,000ක් ඉක්මවා යන ආදායම තියෙන පිරිස ලංකාවේ ඉන්න සමස්ත ජනගහණයෙන් බැලුවොත් බොහොම අතලොස්සයි. මට හිතෙන්නේ නැහැ මේ පිරිස කලින් දැනට තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තා සහ ලංකාවේ තියෙන තොරතුරු අනුව 20000කට වඩා වැඩි වෙයි. ඒ නිසා 2,50,000කට වඩා ආදායම තියෙනවා නම් ඔබ ගෞරවනීය පුරවැසියෙක්. වැදගත් වෘත්තියක් කරන වැදගත් පුරවැසියෙක් සහ මේ රටේ ඉන්න පොහොසතුන්ගෙන් එක්කෙනෙක්. ඉතින් එහෙමනම් එහෙම කෙනෙක්ගේ වගකීමක් යුතුයකමක් තියෙනවා මේ රට වෙනුවෙන් තමන්ගේ දායකත්වය බදු ගෙවලා ලබා දෙන්න. මේ බදු ගෙවන තැනදීත් ලංකාවේ මෙතෙක් පවතින බොහොම සාධාරණ බදු ක්‍රමයක්. ඔබ හිතන්න මාසෙකට ලක්ෂ 2.5ක ආදායමක් කියන්නේ අවුරුද්දකට මිලියන 3ක්. ලක්ෂ 30ක ආදායම. එතකොට ලක්ෂ 30ක ආදායමක් තියෙනවා නම් ඒ කෙනා සතයක්වත් රජයට බදුසේ ගෙවිය යුතු නැහැ. අපි හිතමු මිලියන 3යි තව ලක්ෂයක් තිබුණා කියලා. මිලියන 3යි ලක්ෂයක් තියෙන කෙනෙක් පවා ගෙවිය යුතු වන්නේ අර අමතර ලක්ෂයට අදාළ මුදලට ගැනෙන 106ක ප්‍රතිශතය විතරයි. මේ විදිහට බැලුවොත් මාසයකට මිලියනයක වැටුපක් ගන්න කෙනෙක් ගෙවිය යුතු වන්නේ ඒ මාසයේ මිලියනය වෙනුවෙන් රුපියල් 90000ක විතර මුදලක් තමයි බද්ධ වෙන්නේ. ඔබ හිතන්නකෝ මාසයකට මම මිලියනයක් උපයනවා. ඉතින් ඒකෙන් 90000ක බද්දක් රජයට ගෙවනවා කියන එක මගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා.
මොකද මෙහෙම රජයක් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා බදු එකතු කරන්නේ ඇයි? අපට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මිනිස්සුන්ට රැකියාවක් කරලා ගෙදර ගිහිල්ලා දරු පවුලක සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. හොර හතුරු අඩු වෙන්න ඕන. ජාතික ආරක්ෂාව කියලා එකක් හැදෙන්න ඕන. ජාතික සෞඛ්‍ය කියලා එකක් හැදෙන්න ඕන. ජාතික අධ්‍යාපනය කියලා එකක් හැදෙන්න ඕන. මේ ඔක්කොම පවතින සාමකාමී වටපිටාවක රටක් තියෙන්න ඕන. මේ ඔක්කොටම අදාළ දේ සිද්ධ වෙන්නේ මෙන්න මේ කියවන බදු මුදලින්. ඒ නිසා බදු මුදල ඉතා සාධාරණ ක්‍රමයක් දැනට ලංකාවේ පවතින්නේ. ඒ ක්‍රමය යටතේ ඔබට අනුගත වෙන්නට අවශ්‍ය කරන සියලු තාක්ෂණික සහාය ලබා දෙන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත් සිටිනවා. ඒ විතරක් නෙවෙයි සෑම ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය හැම එකකම අපි නිලධාරීන් යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් වාර්තා පුරවා ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නට. ගැටලුවක් තියෙනවා නම් Tamanට අවශ්‍ය කළමනාට ටික සූදානම් කරගෙන Tamanගේ දැනට තියෙන ආදායම් වියදම් විස්තර ටික එකතු කරගෙන ඒ නිලධාරියෙක් හම්බෙලා මේකට පහසුකම් සලසාගෙන මේ වාර්තාව බාර දෙන්න පුළුවන්. එහෙම හැකියාවක් අපි හදලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේකට වෙනම පුද්ගලයෝ හොයාගෙන යන්න උවමනා නැහැ. අපි උදාහරණයක් හිතමුකෝ. එක් වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු වෙන මුකුත් විශේෂ දෙයක් කරන්නේ නැහැ. මොහු කරන්නේ වෛද්‍ය වෘත්තිය විතරයි. මේ වෘත්තියෙන් ලැබෙන වැටුප පමණයි ආදායමක් විදියට තියෙන්නේ. එමනම් මේක බොහොම ලේසි. ඔබගේ මාස 12 වැටුප් ටික එකතු කරගත්තා නම් මේක ඔබ විසින්ම පුරවලා විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණ කරලා බාර දෙන්නත් හැකියාව තියෙනවා ඔන්ලයින් ක්‍රමයේ යටතේ. අපි ඒක ඉදිරියට කතා කරමු. එතකොට දැනට තියෙන බදු බැඳියාවට අදාළ බදු නීතිය සම්මත වෙලා තියෙන 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ. මේ පනත බොහොම බලවත් පනතක්. මේ බදු පනත පැනවුවේ යහපාලන රජය බලයේ සිටින අවස්ථාවේ මේ පනත පැනුවේ බදු වංචාකරුවන්ට බදු වංචා කරන්නට ඉඩ නොදෙන්නට දැඩි නීති රීති සහ දැඩි දඩ රාමුවක් ඇති කරලා කලින් පැවති නීති රීති ඉතා විශාල ලෙස වෙනස් ක්‍රමයකදී වෙනස් කර විතරක් නෙවෙයි මේ නීති සමහර ඒවායින් ලැබෙන දඬුවම දෙගුණ තෙගුණ වෙලා දැවෙන දඩ 100,000 ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඒ නිසා කෙසේ වෙතත් කොවිඩ් වසංගතයත් එක්ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහොම ෆෙයා සිස්ටම් එකක් තමයි මිනිස්සුන්ට හඳුන්වලා දෙන්නේ. එතකොට දැනට අපි බදු වාර්තා බාර දිය යුතු කෙබුණු කාලයක් දික් කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අතිරේක කාලය තුල බදු වාර්තා පුරවලා ඔබ විසින් මේක බාර දෙයි කියලා. මම හිතන්නේ මේ ස්ලයිඩ් එකේ කියවන්න තරම් ලොකු දෙයක් නැහැ. මේක නැහැ කියලා ලියලා ඒ වාර්තාව වහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ වෙනත් කාර්යාලයකට බාර දෙන්න. එහෙමත් නැත්නම් ඔබට මේක අන්තර්ජාලය හරහා පුරවලා බාර දෙන්නත් පුළුවන්. ඒ ගැන කුමාරතුංග මහත්මයා පසුව විස්තර කරයි කොහොමද කරන්න කියලා. ඒ නිසා මේක අමතක නොකර දැනගන්න. අපි කවුරුත් කැමති නැහැ කරදරවල වැටෙන්න. අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට අපි කැමතිත් නැහැ අනවශ්‍ය පුද්ගලයන්ගෙන් බදු හෝ දඩ අය කරගන්න. බදු හෝ දඩ ගෙවිය යුතු පුද්ගලයන් තමයි ගෙවිය යුත්තේ. ඒ නිසා අපි නැවතත් ඔබට කියනවා මේ කාර්යයේ තීරණය හිතලා හෝ ඔබට වාර්තාවක් ලැබිලා නම් ආදායම අඩු නම් ආදායම අඩුයි දැන් ගෙවන්න ඕනේ නැහැ කියලා ඒක විසි කරන්න එපා. ඒකේ ආදායම අඩු බව ලියලා බදු ගෙවීමට මම යටත් වෙන්නේ නැහැ කරුණාකරලා මගේ ලිපිගොනු අවලංගු කර දෙන්න කියලා ලියලා ඒ වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාර දෙන්න. එතකොට ඔබේ යනුවෙන් තියෙන සක්‍රීය ලිපිගොනුව අක්‍රීය හෝ සක්‍රීය ලිපිගොනුව අවලංගු හෝ වෙන්න පුළුවන්. අන්න එහෙම ඔබගේ ලිපිගොනුව අක්‍රීය හෝ අවලංගු වුණොත් පමණයි ඔබ වාර්තා බාර නොදිය යුතු වන්නේ. දෙම නොවේ නම් ඔබ වාර්තා බාර දිය යුතුයි. හැබැයි ඔබගේ ආදායම ලක්ෂ 2.5 සීමාව පනිනවා නම් ඔබට දැනට ආදායම් පොදු ගොනුවක් නැතත් ඔබ වහාම ආදායම් පොදු ගොනුවක් විවෘත කරගෙන ඒ ආදායමට අදාළව වාර්තා පුරලා බාර දෙන්න ඕනේ. මොකද ලංකාවේ දැනට තියෙන නීතිය තමයි 2,50,000කට වඩා මාසික ආදායම ඉක්මවා යන යම් පුද්ගලෙක් සිටිනවා නම් ඔහු ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා නියම කරන නියමිත ආකෘතියේ වාර්තාවක් සම්පූර්ණ කර තමාට අදාළ බද්ද ගෙවිය යුතුයි කියන එක. හරි. දැන් අපි මේ தත්ත්වෙට මාසයකට 2,50,000ක් ඉක්මවා යන ආදායම තියෙන පිරිස ලංකාවේ ඉන්න සමස්ත ජනගහණයෙන් බැලුවොත් බොහොම අතලොස්සයි. මට හිතෙන්නේ නැහැ මේ පිරිස කලින් දැනට තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තා සහ ලංකාවේ තියෙන තොරතුරු අනුව 20000කට වඩා වැඩි වෙයි. ඒ නිසා 2,50,000කට වඩා ආදායම තියෙනවා නම් ඔබ ගෞරවනීය පුරවැසියෙක්. වැදගත් වෘත්තියක් කරන වැදගත් පුරවැසියෙක් සහ මේ රටේ ඉන්න පොහොසතුන්ගෙන් එක්කෙනෙක්. ඉතින් එහෙමනම් එහෙම කෙනෙක්ගේ වගකීමක් යුතුයකමක් තියෙනවා මේ රට වෙනුවෙන් තමන්ගේ දායකත්වය බදු ගෙවලා ලබා දෙන්න. මේ බදු ගෙවන තැනදීත් ලංකාවේ මෙතෙක් පවතින බොහොම සාධාරණ බදු ක්‍රමයක්. ඔබ හිතන්න මාසෙකට ලක්ෂ 2.5 ආදායමක් කියන්නේ අවුරුද්දකට මිලියන
3ක් ලක්ෂ 30ක ආදායම. ඒතකොට ලක්ෂ 30ක ආදායමක් තියෙනවා නම් ඒ කෙනා සතයක්වත් රජයට බදුසේ ගෙවිය යුතු නැහැ. අපි හිතමු මිලියන 3යි තව ලක්ෂයක් තිබුණා කියලා. මිලියන 3යි ලක්ෂයක් තියෙන කෙනෙක් පවා ගෙවිය යුතු වන්නේ අර අමතර ලක්ෂයට අදාළ මුදලට ගැනෙන 106ක ප්‍රතිශතය විතරයි. මේ විදිහට බැලුවොත් මාසයකට මිලියනයක වැටුපක් ගන්න කෙනෙක් ගෙවිය යුතු වන්නේ ඒ මාසයේ මිලියනය වෙනුවෙන් රුපියල් 90000ක විතර මුදලක් තමයි බද්ද වෙන්නේ. ඔබ හිතන්නකෝ මාසයකට මම මිලියනයක් උපයනවා. ඉතින් ඒකෙන් 90000ක බද්දක් රජයට ගෙවනවායි කියන එක මගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. මොකද මෙහෙම රජයක් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා බදු එකතු කරන්නේ ඇයි? අපට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මිනිස්සුන්ට රැකියාවක් කරලා ගෙදර ගිහිල්ලා දරු පවුලක සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. හොරහතුරු අඩු වෙන්න ඕන. ජාතික ආරක්ෂාව කියලා එකක් හැදෙන්න ඕන. ජාතික සෞඛ්‍ය කියලා එකක් හැදෙන්න ඕන. ජාතික අධ්‍යාපනය කියලා එකක් හැදෙන්න ඕන. මේ ඔක්කොම පවතින සාමකාමී වටපිටාවක රටක් තියෙන්න ඕන. මේ ඔක්කොටම අදාළ දේ සිද්ධ වෙන්නේ මෙන්න මේ ගෙවන බදු මුදලින්. ඒ නිසා බදු මුදල ඉතා සාධාරණ ක්‍රමයක් දැනට ලංකාවේ පවතින්නේ. ඒ ක්‍රමය යටතේ ඔබට අනුගත වෙන්නට අවශ්‍ය කරන සියලු තාක්ෂණික සහාය ලබා දෙන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳී සිටිනවා. ඒ විතරක් නෙවෙයි සෑම ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය හැම එකකම අපි නිලධාරීන් යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් වාර්තා පුරවා ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නට. ගැටලුවක් තියෙනවා නම් Tamanට අවශ්‍ය කළමනා ටික සූදානම් කරගෙන Tamanගේ දැනට තියෙන ආදායම් වියදම් විස්තර ටික එකතු කරගෙන ඒ නිලධාරියෙක් හම්බෙලා මේකට පහසුකම් සලසාගෙන මේ වාර්තාව බාර දෙන්න පුළුවන්. එහෙම හැකියාවක් අපි හදලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේකට වෙනම පුද්ගලයෝ හොයාගෙන යන්න උවමනා නැහැ. අපි උදාහරණයක් හිතමුකෝ. එක් වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු වෙන මුකුත් විශේෂ දෙයක් කරන්නේ නැහැ. මොහු කරන්නේ වෛද්‍ය වෘත්තිය විතරයි. මේ වෘත්තියෙන් ලැබෙන වැටුප පමණයි ආදායමක් විදියට තියෙන්නේ. එමනම් මේක බොහොම ලේසි. ඔබගේ මාස 12 වැටුප් ටික එකතු කරගත්තා නම් මේක ඔබ විසින්ම පුරවලා විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණ කරලා බාර දෙන්නත් හැකියාව තියෙනවා ඔන්ලයින් ක්‍රමයේ යටතේ. අපි ඒක ඉදිරියට කතා කරමු. එතකොට දැනට තියෙන බදු බැඳියාවට අදාළ බදු නීතිය සම්මත වෙලා තියෙන 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතෙන්. මේ පනත බොහොම බලවත් පනතක්. මේ බදු පනත පැනවුවේ යහපාලන රජය බලයේ සිටින අවස්ථාවේ මේ පනත පැනුවේ බදු වංචාකරුවන්ට බදු වංචා කරන්නට ඉඩ නොදෙන්නට දැඩි නීති රීති සහ දැඩි දඩ රාමුවක් ඇති කරලා කලින් පැවති නීති රීති ඉතා විශාල ලෙස වෙනස් ක්‍රමයකදී වෙනස් කර විතරක් නෙවෙයි මේ නීති සමහර ඒවායින් ලැබෙන දඬුවම දෙගුණ තෙගුණ වෙලා දැවෙන දඩ 100,000 ගුණයකින් වැඩි කරලා තියෙනවා. ඒ නිසා කෙසේ වෙතත් කොවිඩ් වසංගතයත් එක්ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහොම ෆෙයා සිස්ටම් එකක් තමයි මිනිස්සුන්ට හඳුන්වලා දෙන්නේ. එතකොට දැනට අපි බදු වාර්තා බාර දිය යුතු කෙබුණු කාලයක් දික් කරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අතිරේක කාලය තුල බදු වාර්තා පුරවලා ඔබ විසින් මේක බාර දෙයි කියලා. මම හිතන්නේ මේ ස්ලයිඩ් එකේ කියවන්න තරම් ලොකු දෙයක් නැහැ. මේක මම ඔබට කිව්වා මේවා තක්සේරු වර්ෂ කාණ්ඩ දෙකකට පවතිනවා. එක වර්ෂ කාණ්ඩයක් 2019 4 මාසේ පළවෙනිදා 2009 10/31 කියන 2019 වර්ෂයේ මාස 9කුත් 2020 වර්ෂයේ මාස 3කුත් ආවරණය වෙන්නයි මේක සකස් වෙලා තියෙන්නේ. ඔබට මතක් කරනවා නම් මේ කාණ්ඩ දෙකේදී බදු නීතියේ විශාල වෙනස්කමක් සිද්ධ වුණා. පළමු කාණ්ඩයේ 2019 4/1 සිට 2019 12/31 දක්වා කාලයට මාසයකට ලක්ෂයක ආදායම පමණයි බද්දෙන් නිදහස් වන්නේ. ඒ කියන්නේ ලක්ෂය ඉක්මවා ගිය ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කාලයට අදාළ බද්ද ගෙවිය යුතු වෙනවා. සමහර විට ඒ කාලයට අදාළ මේ වෙන විටත් pay tax අය වෙලා තියෙන්න පුළුවන්. pay tax කැපෙනවා. 2020 ජනවාරි 1 2020 3/31 කියන මාස 3ට අදාළව නම් තියෙන්නේ වෙනත් නීතියක්. ඒ නීතිය යටතේදී මාසයකට 2,50,000ට වඩා ආදායම තියෙනම් පමණයි බද්දට යටත් වන්නේ. ඒ නිසා ඊට කලින් ඒ කාලයට අදාළ එක නීතියකුත් අර කාලයට අදාළ තවත් නීතියකුත් තියෙන නිසා මේ ගණනය කිරීම සංකීර්ණ වෙලා තියෙනවා. මේ සංකීර්ණ වීම හින්දා ඔබට මේක ඇත්තටම බදු ගණනය කිරීමේදී ගැටලුවක් වෙලා ඇති. මේ වෙන විටත් බදු වාර්තා ඔබට ලැබිලා තියෙනවා නම් පිටු 20කට ආසන්න පිටු ප්‍රමාණයක් පුරවන්න තියෙනවා. ඒ පිටු 20 පුරවන්න ඔබට උපදෙස් මාලාවක් එවලා තියෙනවා පොඩි පොත් පිංචක්. ඒක ලැබිලා ඇති. ඒකේ පිටු 60කට ආසන්න උපදෙස් පොතක් තියෙනවා. ඉතින් පිටු 20ක වාර්තාවක් පුරවන්න පිටු 60ක පොතක් කියවලා මේක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. නමුත් මේක ඉතා පහසුවෙන් කරගන්නේ කොහොමද කියලා අපි මේ වර්ක්ෂොප් එක තුලදී කතා කරමු. ඒ කතා කරගෙන යනකොට අපට තේරෙයි මේක කොහොමද කරගන්නේ කොහොමද මේක පුරවන්නේ කියලා. මම දන්නවා මෙඩිකල් ඔෆිසර් කෙනෙක් විදියට
මේක ඉමහත් හිසරදයක් වෙලා ඇති මේක આવොත් අපි තා ඉස්සරහට බලමු මේ 2000 ඔබගේ වාර්තාවක් ලැබිලා තියෙනවා නම් ඔබ බදු සම්බන්ධයෙන් මේ සෙමිනාර් එකට ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ බදු සම්බන්ධයෙන් ඔබට යම් කිසි ගැටලුවක් තියෙන නිසා බොහෝ දුරට මට හිතනවා 90%ක් නෙමෙයි 100%ක්ම ඔබ මේ වර්ක්ෂොප් එකට ලියාපදිංචි වෙලා ඇත්තේ ඔබට බදු ගොනුවක් මේ වන විට දේශාධිපති දෙපාර්තමේන්තුවේ පවතිනවා. එහෙනම් පවතිනවා නම් මේ ඔබගේ 2019 20 තක්සේරු වර්ෂයට අදාළ ඔබගේ ආදායම් මත බදු ගෙවිය යුතුයි. ඒ ඔබගේ ආදායම සකස් වෙන ප්‍රධාන සෝර්සස් හතරක් තියෙනවා. මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියන්නේ ඔබගේ රැකියාවෙන් ලැබෙන ආදායම වැටුප. බිස්නස් ඉන්කම් කියන්නේ ඔබ යම් කිසි විදියකින් වෙනත් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිහින් තනියෙන් හරි හවුලේ හරි ලබන ආදායම. උදාහරණයකට අපි හිතමුකෝ ඔබ මෙඩිකල් ක්ලිනික් එකක් පවත්වනවා. නැත්නම් කාගේ හරි ක්ලිනික් එක වැඩට යනවා. එහෙම ලැබෙන ආදායම ඊළඟට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් සහ අදර් ඉන්කම් කියන ප්‍රධාන ඉන්කම් සෝර්සස් හතරේ ආදායම් එකතුව 2,50,000ට වඩා මාසයකට වැඩි නම් ඔබ වද්දට යටත් මේ හතරෙම එකතු කරලා තමයි ඔබ වාර්තාවේ අදාළ කොටුව පුරවන්න ඕනේ. අපි වාර්තා පුරවන එක ගැන වර්ක්ෂොප් එකේදී ක්‍රමයෙන් කතා කරනවා. එතකොට අපි මේ ආදායම් සෝර්ස් වලින් එන ආදායම කොහොමද එකතු කරලා ඒක පුරවන්නේ කියලා සාකච්ඡා කරමු. එම්ප්ලොයිමන්ට් ඉන්කම් තමයි ඔබට ඇත්තට මෙන්න මං කියුවේ වැටුප කියලා. මෙන්න මේ වැටුප කියනකොට මෙන්න මේ සියල්ල ඇතුළත්. අපිට හිතෙන්න පුළුවන් වැටුප කියලා කියනකොට මේකේ තියෙන බේසික් සැලරි එක විතරයි කියලා නෑ. එහෙම නෙමෙයි. ඔබට පෙනේ මේක ඇතුළත් කාරණා ටික මම දාලා තින්නේ 2010 අංක 24 දරන දේශාදායම් බදු පනතෙන් වැටුප කියන එකට අර්ථකථනය වන්නා වූ කොටස් ටික. ඒතර ඔබගේ වැටුප ඇතුළේ තියෙන මෙන්න මේ සියලු කාරණා ඔබගේ වැටුප විදියට ගණනය කරනවා. මෙන්න මේ සියල්ලේම එකතුව තමයි ඔබ ලබන එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියන එකට වැටෙන්නේ. මේ සියල්ලේම එකතු කිරීම ඔබගේ ව්‍යාපාර ආදායමත් තියෙනම් එකතු කිරීම ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් තියෙනම් ඒ අගය එකතු කිරීම වෙනත් ආදායම් තියෙනම් ඒ අගය කියන සියල්ල එකතු කරලා බලන්න. ඒක මාසයකට දෙකමාරට වඩා වැඩි නම් ඔබ බද්දට යටත්. gross salary. හරි. මේක තමයි ඔබට මම අර කලින් කිව්වනේ ඔබට ලක්ෂයයි කියලා කලින් අවුරුද්දක මාසයකට තිබුණේ. ඒ ලක්ෂය හැදිලා තියෙන්නේ බදු පනතේ තැන් දෙකකින්. එකක් තමයි සාමාන්‍ය සෑම පුරවැසියෙකුටම හිමි වෙනවා බදු නිදහස් සීමාවක්. අපි ඒකට කියනවා personal income tax release. personal income tax release එක සාමාන්‍යයෙන් කෙනෙකුට ලක්ෂ 5යි. ඒ කලින් පැවති නීතිය මේ 2020 ජනවාරි 1 වෙනිදාට පෙර පැවති නීතිය. ඒ යටතේ ඕන කෙනෙකුට ලක්ෂ 5ක බදු නිදහස් දීමනාවක් හිමි. ඒ කියන්නේ යම් කෙනෙක් වර්ෂයකට ලක්ෂ 5ට වඩා වැඩි ආදායමක් ලබනවා නම් ඒ කෙනා කලින් බදු පනත යටතේ 2020 ජනවාරි 1 වෙනිදාට පෙර පැවති නීතිය යටතේ බද්දට යටත් පුද්ගලයෙක් වුණා. හැබැයි ඒ නීතියේදී වෘත්තීය වේදීන්ට විශේෂ සාහනයක් සලසන්නේ. යම් කෙනෙකුට රැකියාව එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නම් තියෙන්නේ ඒ කෙනාට අර ලක්ෂ 5ට අමතරව තව ලක්ෂ 7ක දීමනාවක් ලැබෙනවා. ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියන එක තියෙන කෙනෙක් නම් ඒ කෙනාට වර්ෂයකට ලක්ෂ 12ක් මේ ලක්ෂ 5 එකතු කිරීම ලක්ෂ 7 කියන ලක්ෂ 12ක බදු නිදහස් සීමාවක් හිමි වුණා. මේ ලක්ෂ 12 තක්සේරු වර්ෂයට දාලා මාස 12න් බෙදුවහම එක මාසයකට එන්නේ ලක්ෂ 9ක්. මෙන්න මේ විදිහට තමයි එක මාසයකට එන්නේ ලක්ෂයයි. මේ මාස 9න් බෙදුවහම එන ලක්ෂය කියන එක ලක්ෂ 2මාරක් බද්දෙන් නිදහස්. හැබැයි ඒක නීතියෙන් පනවලා තියෙන්නේ මෙතනින් සිට ඉදිරියට වර්ෂයකදී මිලියන 3ක සීමා ඉක්මවා යන අය පමණයි බද්දට යටත් වෙන්නේ. එතකොට මිලියන 3 කියන එක 12න් බෙදුවහම එක මාසයකට එනවා 2,50,000. ඒ නිසා තමයි එතන 2,50,000 කියන එක හැදිලා තියෙන්නේ. දැන් අපිට 19-20 වාර්තාව නම් පුරවන්න තියෙන්නේ ඒකේ තේරුම තමයි 19 අප්‍රේල් මාසය වෙනුවෙන් ලක්ෂයක නිදහසක්, මැයි මාසයට ලක්ෂයක්, ජූනි මාසයට ලක්ෂයක්, ජූලි මාසයට ලක්ෂයක්, ඔම ගින් දෙසැම්බර් මාසයට ලක්ෂයක් ඇවිල්ලා 2020 ජනවාරි මාසයට 2,50,000ක්, පෙබරවාරි මාසයට 2,50,000ක්, මාර්තු මාසයට 2,50,000ක් කියලා මේ සියල්ල එකතු වෙලා තමයි දැන් මේ කියන තක්සේරු වර්ෂයට දාලා ගණනය කිරීම කරන්න වෙන්නේ. දෙවිදියකට ගණනය කරන්න වෙන නිසා තමයි මේක තරමක් සංකීර්ණ වෙලා තියෙන්නේ. නමුත් ඒ ගණනය ඉතා පහසුවෙන් කරගන්න හැටි අපි ඉදිරියේදී කතා කරමු. මේ තමයි ඊට අදාළ ඔබට එවලා ඇති දැනට ඇනෙක්ස් එකක්. එහෙම නැත්නම් බදු උපදෙස් පොතක්.
මම දැන් කියපු ස්ලයිඩ් එකේ තිබුණු කාරණාව මෙතන පැහැදිලිව තියෙනවා. ඔබේ පොතේ ඇනෙක්සස් යටතේ බැලුවොත් මේ ලක්ෂ පළවෙනි දැන් ඔබට පෙනෙයි මේ රිලීෆ් ග්‍රාන්ට් අnder සබ් පැරාග්‍රාෆ් A2 යටතේ 1125ක් කියලා දාලා තියෙන්නේ. සාමාන්‍ය සමස්ත බදු අය කරන කෙනෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට බදු නිදහස් සීමාව තුනනේ ලක්ෂ 5ක. මේ ලක්ෂ 5 සීමාවෙන් මේ ලක්ෂ 5 සීමාව තිබුණේ 2019 ජනවාරි අප්‍රේල් ඉඳලා 2020 මාර්තු වෙනකන් අවුරුද්දට තමයි ලක්ෂ 5. හැබැයි මාස තුනකට නීතිය වෙනස් වෙච්ච හින්දා මේ ලක්ෂ 5 අපිට 12.9 කියන රේෂියෝ එකට දාලා බලන්න වෙනවා ඒකේ amount එක කීයද කියලා. ඒ වගේම ලක්ෂ 7 sorry ලක්ෂ 3 මිලියන 3 කියන්නේ මේ අවුරුද්දේ තියෙන සීමාව. ඒක අපිට බලන්න වෙනවා 12න් 3ට දාලා. මේ මිලියන 3 දීලා තින්නේ තක්සේරු වර්ෂයකට. අර මිලියන ලක්ෂ 5 දීලා තින්නේ තක්සේරු වර්ෂයකට. එතකොට අපිට මේ තක්සේරු වර්ෂ දෙකේ කොටස් දෙක කඩලා බලන්න වෙනවා. අරකට 12න් 9ක් අයිති වෙනවා. මේකට 12න් 3ක් අයිති වෙනවා. ඒ යටතේ මේ කියන තක්සේරු වර්ෂයට කොතරම් ප්‍රමාණයක් බදු නිදහස් සීමාවට අයිතිද කියලායි මේ බලන්නේ. ඒ යටතේ එනවා 11,25,000ක් බදු නිදහස් සීමාවට අයිති. අපිට මේක පැහැදිලි වෙන්න ඇති. 2019 මාස 9 සඳහා ලක්ෂ 5න් 12න් 9කුත් 2020 මාස 3 සඳහා මිලියන 3න් 12න් 3කුත් කියන අගය ගණනය කරලා ඒ දෙක එකතු කරලා තමයි මේ 11.25 කියන එකක් ගන්න. හැබැයි මීට අමතරව 2019 වර්ෂයේ වෘත්තිකයන්ට ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් තියෙනට ලක්ෂ 7ක සීමාවක් තිබුණානේ. අන්නේ ලක්ෂ 7 සීමාව 12න් 9ට ගණනය කළා තමයි මේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් 5.25 කියන එක හදලා තියෙන්නේ. ඔබට පේනවා ස්ලයිඩ් එකේ දෙවෙනි B කොටසේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා පෙන්නලා තියෙන්නේ. එම්ප්ලොයිමන්ට් රිලීෆ් එක 2019 දෙසැම්බර් 31 පමණ වෙනකම් පමණයි තිබුණේ. අපි ඒ කාලේ දුන්න ලක්ෂ 7ක සීමාවක් අර 5යි එකතු වෙලා 12 හැදුනේ. එතකොට උඩ ගණනය කරලා දිනේ 5 එක, යට ගණනය කරලා දිනේ 7 එක. તો ලක්ෂ 7 12න් 9ට ගණනය කරාම 5.25ක් දක්වා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට බදු රිලීස් එකක් හම්බ වෙනවා මේ කියන තක්සේරු වර්ෂයට. ඒ කියන්නේ 19 20 තක්සේරු වර්ෂයට. 19 තක්සේරු වර්ෂයට එම්ප්ලොයිමන්ට් ඉන්කම් තියෙන කෙනෙකුගේ බදු නිදහස් ප්‍රමාණය 11.25යි 11,25,000 එකතු කිරීම 5,25,000 කියන දෙකේ එකතුවට සමාන වෙනවා. මේක ඔබට වාර්තාවේ ඇතුළත් කරන්න තියෙන තැන මෙතන දක්වලා තියෙන්නේ. ඔබගේ ආදායම් බදු වාර්තාවේදී මේ 5.25 7 ලක්ෂයෙන් බෙදලා එන කොටස ඇතුළත් කරන්න තියෙන සීමාව මේ ගැන කලබල වෙන්න එපා. මේ මම මේ ස්ථානයේ පෙන්වුවේ ඔබට මේක පැහැදිලි බලා ගන්න. නමුත් අපි වාර්තා පුරවන විට දැන් අපි ඔන්ලයින් පුරලා පෙන්නනවා. මේ වාර්තා පුරවන වෙලාවට මේක දාන්නේ කොහොමද කොයි විදිහටද කියලා අපි ඒ ගැන සලකා බලමු ඉදිරියට. මේක මේ තියෙන තැන ඔබට පැහැදිලි වෙයි මේක කොහොමද ගණනය කරන්නේ. දැන් ඔබට පැහැදිලි වුණා 11.25ක් සාමාන්‍ය බදු සීමාව නිදහසකුත් 5.25ක් එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකකුත් කියන කොටස් දෙකක් අයිති වෙලා තියෙනවා. ඊට අමතරව මේ නව බදු නීතිය යටතේ 2020 ජනවාරි 1 වෙනිදා දැන් අපේ දුටුවා ඔබට මුලින් මේක අපේ වර්ක්ෂොප් එක හඳුන්වා දෙන අවස්ථාවේදී පැහැදිලි කරලා දුන්නා අපයට තිබුණු යම් වියදම් අඩු කරන්නට ඉඩ දීලා නැහැ කියලා. 2017 අංක 24 දන්න පනත යටතේ වියදම් අඩු කරන්න ඉඩ දීලා නැහැ. ඒක වියදම් සමස්තය සමුච්චය සලකලා තමයි අර ප්‍රොෆෙෂනල්ස්ලට ලක්ෂ 7ක කියන සීමාව දුන්නේ. ඒ සීමාව ඇතුලේ මේ ඔක්කොම වෙයි. හැබැයි දැන් මේ කියන 2020 ජනවාරි 1 වෙනිදා එහෙම ප්‍රොෆෙෂනල්ස්ලට වෙනම අඩු වෙන සීමාවක් නැහැ. ලක්ෂ 7 සීමාව අයින් කළා. අමර මිලියන 3 සීමාව දක්වා මේක ගෙනිච්චේ. ඒ විතරක් නෙමෙයි. හැබැයි මෙන්න මේ කියන කොටස් ඇතුළත් කරමින් එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ අර්ථ හෙල්ත් එක්ස්පෙන්ඩිචර්, මෙඩිකල් ඉන්ෂුරන්ස්, ඊළාට এডুকেෂන් එක්ස්පෙන්ඩිචර් මේ කියන ඔබ කියන මෙන්න මේ කියන වියදම් වර්ග 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. මෙන්න මේ වියදම් වර්ග 5 ඔබ සතුව තියෙනවා නම් මේ තක්සේරු වර්ෂය තුලදී මේ කියන වියදම් පහට අදාළ යම් කිසි වියදමක් දරා තියෙනවා නම් ඒ වියදම් වල එකතු සමුච්චිතාගය අරගෙන ඒ සමුච්චිතාගය ලක්ෂ 3ක් දක්වා අඩු කරන්නට හැකියාවක් තියෙනවා. මෙන්න මේ කියන වියදම් වර්ග 5 අරගන්න. මේ වියදම් වර්ග 5ට අදාළව ඔබ වියදම් දරලා තියෙනවා නම් 19 20 තක්සේරු වර්ෂය තුල ඒ වියදම් වල එකතුව ගන්න අගය ඒක ලක්ෂ 3ට වඩා අඩු නම්
අඩු වගේ අය ඔබට අඩු කරන්න පුළුවන් වෙන්නේ. ඒක ලක්ෂ 3ට වඩා වැඩි නම් ලක්ෂ 3ක් එවෙනුවෙන් අඩු කරන්න පුළුවන්. හැබැයි මේ වියදම් සනාථ කරන මූලික ලේඛන ඔබගේ වාර්තාවට ඔබ විසින් අමුණා ඉදිරිපත් කළ යුතුයි. ඒ යටතේ මේ expenditure relief එකක් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. මේකත් ඇතුළත් ඒ නිසා මේ තක්සේරු වර්ෂය තුළ ඔබට මෙන්න මේ කියන නිර්ණායක පහ යටතේ වියදම් කිරීම තිබෙනවා නම් ඒ වියදම් කිරීමට අදාළ රිසිට් ටික එකතු කරගන්න. ඒ රිසිට්ස් ටිකට අදාළ ඒක සනාථ කරන ලියවිලි තියෙනවා නම් ඒ අගය ලක්ෂ 3ක් දක්වා ඔබගේ වියදම් ලෙස අඩු කරන්නට හැකියාවක් තියෙනවා. Educational තියෙනවා. expenditure කියන්නේ locally for such individual or behalf of his children issue එකක් නෑ. අපි education අධ්‍යාපනය සම්බන්ධයෙන් දරලාද මේක broad මේ definition එකක් තියෙනවා. locally submit කරපු ඕනෑම education expenditure එකක් මේකට ගන්න පුළුවන්. so broad මේ පනතේ නිර්වචනයේ broad. එතකොට මේ amount එක අරගෙන හැබැයි ඒක සීමා වෙනවා අර කියන amount එකට. ලක්ෂ approved pension scheme එක WNO. ඔව්. හරි. ඊට අමතරව තවත් අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ qualifying payment කියන එක. ඒ වෙනවා සුදුසුකම් ලබන ගෙවීම කියන. ඒකෙදිත් යම් සීමාවක් තියෙනවා. approved charitable institute එකකට යම් කිසි වියදමක් දරලා වියදමක් අපි විසින් දරලා තියෙනවා නම් ඒක අඩු කරන්න පුළුවන් යම් සීමාවකට යටත්. accessible income එකෙන්. නැත්නම් තක්සේරු වන ආදායමෙන් 4න් එකක් එහෙම නැත්නම් බදු අය වන ආදායමෙන් 3න් එකක් කියන සීමාවට යටත්ද රුපියල් 75000ක් දක්වා ඩොනේට් කරපු මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා අඩු කර ගන්න ආදායම් බදු ගෙවීම. මේවා කලින් තිබිච්ච අය නිසා මේ 2017 අංක 24 දරන පනතේදී සමහර ඒවා අයින් කරන්න කලින් ඉඳන් තිබිච්චා බදු ගොනු තිබුණු බොහෝ අය මේක දන්නවා. මොකද ඒ කාලේ තිබුණා සුදුසුකම් ලබන ගෙවීම විදියට මේ charitable institute වලට කරන පරිත්‍යාග රජයට කරන පරිත්‍යාග ඒවා අඩු කරගන්න මේ charitable institute එකකට කරන එක තමයි මෙහෙම සීමාවට යටත් වන්නේ. නමුත් රජයට කරන පරිත්‍යාග නම් මේව සීමාවට යටත් වෙන්නේ නැහැ. ඒ අර්ථයේ අඩු කරන්න පුළුවන් ඒ මුළු මුදලම රජයට කියන එකදී අදහස් කරන රජයේ පාසල් වලට රජය ඒකත් නිර්වචනය කරලා තියෙනවා බදු පනතෙම. ඔබට ඒක බලා ගන්න පුළුවන්. මේ මම ඔබට දැක්වූ කලින් ස්ලයිඩ් එකේ දැක්වූ කොටසට අදාළ නීතිමය තත්ත්වය මේක දක්වලා තියෙන ඔබට යොමු ගයිඩ්ලයින් එකෙත් එතන ඒක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ එක්සෙම්පෂන් එක හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි කෘෂිකාර්මික ව්‍යවසායකින් ආදායමක් ලැබුවා නම් 2019 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2020 3.31 කියන පීරියඩ් එකට අදාළව ඒක අන්ප්‍රොසෙස්. ඒ කියන්නේ ප්‍රොසෙස් එකට ලක් කරන්නේ නැතුව ඒ රෝස රූපයෙන් ඒක සපයාලුවා නම් ඒකෙන් ලැබුව ආදායමක් තියෙනවා නම් ඒ ආදායම බද්දෙන් නිදහස් කරලා තියෙනවා. නිදහස් ලේඛනයට මේක එකතු කරලා තියෙන්නේ. ඊට අමතරව දක්වූ නිදහස් කිරීම කීපයක් තමයි මේ දැන් කතා කරන්නේ. providing information technology and enable service may be prescribed දක්වලා තියෙන මේවා පනතේ දක්වලා තියෙනවා නිදහස් පාණ්ඩ ලේඛන නිදහස් ලේඛනයට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ කියන කොටස් ඔබගේ ආදායමෙන් ආදායම විදියට සලකන්නේ නැහැ. ඒවා නිදහස් කිරීම විදියටයි සලකන්නේ. අපි ඊළඟ ටේබල් එකට මේක තමයි වැදගත්ම දේ. ඔබට 2019 මම කිව්වනේ මේ තක්සේරු වර්ෂයේ කාලි දෙකකට කැඩනවා කියන්නේ. මේක කැඩෙනවා මාස 9ක් එක තක්සේරුව එක අවුරුද්දකට අනෙක් මාස 9 අනෙක් මාස 3 ඊළඟ අවුරුද්දට. තක්සේරුව සකස් වෙන්නේ එහෙමයි. හැබැයි මේ දෙකේදී නීතිය වෙනස් වුණා. ඔබට අර බදු නිදහස් සීමාව වෙනස් වුණාseම බදු ගලපන ලද අනුපාතයත් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ බදු ගණනය වෙන අනුපාතය 2019 4යි 1 ඉඳලා 2019 12යි 31 දක්වා යන්නේ මෙන්න මේ ක්‍රමයට. 4,50,000ක් සඳහා මුලින්ම ආදායමේ 4,50,000ට 4යි ඊළඟ 4,50,000ට 8යි මේක 124ක් දක්වා යනවා 4,50,000 ස්ලැබ් වලින්. හැබැයි ඊළඟ අවුරුද්දේ මාස 3 යන්නේ 7.50 ස්ලැබ් වලින්. මොකද මාසෙකට 2,50,000 නිදහස්නේ. එතකොට මාස 3ට 7,50,000 නිදහස් වෙනවා. ඊට අමතර කොටස මිලියන 3 ස්ලැබ්ස් යන්නේ 106යි 112යි 118යි කියන ස්ලැබ්ස් වලට තමයි ඒක ගණනය කරන්නේ. මේක තක්සේරු වර්ෂයේ මේ කෑලි දෙකකට කැඩීම ඉඳලා දෙවිදියකට ගණනය කරන්න සිද්ධ වෙනවා. ඒ බව තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඊළඟට වැදගත්ම දේ. ඔබ මේ වෙනකොටත් 19 20 තක්සේරු වර්ෂයට අදාළ පේමන්ට්ස් කළා ඇති.
ඒ කියන්නේ බදු ගෙවලා තියෙන යම් මුදල්. අපිට අර ඔය හැම මාස 3කටම සැරයක් එනවනේ කොළයක්. ඒ කොළේ එවන්නේ බදු ගෙවන්න. ඒක කියන්නේ අපි අර estimate tax return එකක් submit කරලා අපේ ඒ මාස 3 ආදායම මෙච්චරයි කියලා estimate එකක් අරගෙන ඒ estimate එකට දාන අපි බද්දක් ගෙවනවා. බොහෝ දුරට ඔබ සතුව මේ 1 2 3 4ක් 5ක් මෙතන 5ක් තියෙනවනේ. ගෙවීම් 5ම කරපු ස්ලිප් 5 තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1ක් 2ක් කරපු ස්ලිප් තියෙන්නත් පුළුවන්. සාඩ එකක්වත් කරලා නැති වෙන්නත් පුළුවන්. නමුත් දැන් අපි අර ගණනය කිරීමක් කලින් පෙන්නුවානේ. ඒ යටතේ ඔබගේ ආදායම හොයාගෙන ඒ ආදායමට ගණනය කිරීමක් කරාම ඔබ ගෙවිය යුතු බද්දක් එනවනම් අපි හිතමු උදාහරණයකට අපි ගෙවිය යුතු බද්දක් විදිහට ලක්ෂ 2ක් එනවා. අපි දැන් මේ ස්ලිප්ස් බැලුවාම අපි ගෙවලා තියෙන්නේ එක ස්ලිප් එකයි. ඒකේ ගෙවලා තියෙනවා අපි උදාහරණයකට මේ 19202 කියන එකට ලක්ෂයක් ගෙවලා තියෙනවා. ඊට වඩා මුක්කක් එක්කවත් ගෙවලා නැහැ. එහෙම ගෙවලා නැත්නම් අර අපි ගෙවන්න ඕන ගාණෙන් ගෙවපු දැන් ලක්ෂය අඩු කරාම තව ලක්ෂයක් ගෙවන්න එපා. ඒක ඊටාම ඉක්මනින් මෙන්න මේ අවසන් කෝඩ් නම්බර් එක දාලා 19200 දාලා ඊටාම ඉක්මනින් ගෙවන්න. මොකද මේක ප්‍රමාද වෙන දිනයක් පාසා ඒෂියාදන් දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන්නා වූ රැමිස් පද්ධතිය හරහා ඔටෝමැටිකලි දඩ පැනවෙනවා. දඩ පැනවීම පසක තැබේවා. ඒකට පොලියකුත් අය වෙනවා. දැන් අලුත් බදු පන දෙයට ඉන්ට්‍රස්ට් එකකුත් දාලා තියෙනවා. පරක් වෙන හැම මාසයක් දක්වාම 1.1.5ක ප්‍රමාණයක පොලියක් එකතු වෙනවා. මේ දඩය සම්බන්ධයෙන් කොමසාරි ජෙනරල්වරයාට යම් සහනයක් ලබා දිය හැකි වුවත් මේ පොලිය සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දිය නොහැකි. ඒ නිසා පේමන්ට් එකක් කරන්න තියෙනවා නම් ඔබගේ මේ ගණනය කිරීම තුළ ඊටාම ඉක්මනින් මේ අවසන් කෝඩ් එක 19200 කියන කෝඩ් එක දාලා ඒ මුදල ලංකා බැංකුව හරහා දේශීය ආදායම් කොමසාරි ජෙනරාල්ගේ ගිණුමට ප්‍රේෂණය කරන්න. මේ 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ සම්මත වුණු වෙනස් වුණු නීති මේ නීති රීති සියල්ල ගැනම මේ වෙන විට කතා කරලා ඉවරයි. estimate tax return එකක් දෙන්න තිබුණා 2020 8යි 15 මම හිතන්නේ මේක මේ කුමාරතුංග මහත්මයා මේක පැහැදිලි කරා estimate tax return එක සාහිත්‍යයෙන් ඉදිරිය මම කුමාරතුංග මහත්මයා ආරාධනා කරනවා එතනින් ඉදිරියට ටික අරගෙන යන්න කියලා. ඊළඟට අපි බලමු මේ tax return එක පුරවන වෙලාවේදී මම සහයෝගය ලක්වන්නම් ඔබට ඉදිරි ටික අරගෙන යන්න. බොහොම මොකද වෛද්‍යවරු වුණාම කාර්ය බහුලයි. තමන්ට සේවා ආදායම ගැන අවබෝධයක් ගන්න පුළුවන්. තමන්ගේ සේවය කරන ආයතනයේ එහෙම නැත්නම් හොස්පිටල් එකකින් ලැබෙන ටීටෙල් සහතිකය තමයි අපිට තියෙන අපේ වටුපසනාත කරන නිර සහතිකය. ඊට අමතරව අපි කොහේ හරි ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරනවා නම් එහෙම නැත්නම් අපේම කියලා චැනලින් සෙන්ටර් එකක් තියෙනවා නම් අපිට අන්නේ ආදායම අපි හොයා ගන්න ඕනේ. එතකොට මේ විදියට ගත්තාම අපි මේ ප්‍රධාන චේන්ජස් ටිකක් තියෙනවා මේ පුද්ගලයන්ට බලපාන අපේ සේවා නීතිය සම්බන්ධයෙන්. සියලුම පුද්ගලයන් ඉන්කම් ටැක්ස් ගෙවීම සඳහා ඉන්ඩිවිජුවල් අය පුද්ගලයන් වගකීමෙන් බැඳෙනවා රෙස්පොන්සිබල් වෙනවා ඉන්කම් ටැක්ස් ගෙවීම සඳහා. ඒ වගේම අපි මේ 2020 ජනවාරි 1 වෙනිදාට පේ ටැක්ස් කියන එක ඇබොලිෂ් කරලා දානවා. ලංකාවේ අයින් කරලා දානවා. මේක හොඳ ක්‍රමයක්. මේක ඉතින් කාගේ හරි ඉල්ලීමක් උඩ මේක දැන් රජය අයින් කළා. අයින් කරා නම් අපි කරන්න ඕනේ මොකද්ද? අපිට තියෙන සේවා නියුක්ති ආදායමයි අපිට ගත්ත ආදායම තියෙනවා නම් එහෙම නැත්නම් සේවා නියුක්ති ආදායම 2,50,000 ඉක්මවනවා නම් හරි සේවා නියුක්ති ආදායම වෙනත් ආදායම වල එකතු 2,50,000 ඉක්මවනවා නම් හරි අපි බදු ෆයිල් එකක් ආරම්භ කරගන්න ඕනේ. කැමැත්තෙන් අපිම ගිහිල්ලා අපි ආරම්භ කරගන්න ඕනේ. අපි වාර්තා සපයන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ සියලු දෙනාම රෙස්පොන්සිබල් වගකීමෙන් බැඳෙනවා ආදායම් බදු ගෙවීම සඳහා පේ ටැක්ස් එක ඇබොලිෂ් කරපු දිනේ සිට. මොකද පේ ටැක්ස් තියෙන කාලේ නම් ඔය මේ ආදායම් වාර්තා සැපීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ තමුන්නාසයාට සමහරවිට ආදායම් බදු ලිපි ගණන විවෘත වෙන්නේ නැති ඔය වාහනයක් ගෙන්නන වෙලාවට අවශ්‍ය වෙච්ච නිසා. නැත්තම් මේ වාර්තා සැපීම අනිවාර්යයි තිබුණේ නැහැ. නමුත් දැන් වාර්තා සැපීම අනිවාර්යයි. ඒ වගේම ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ වෙන විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක හරි පහසුයි මාර්ගගත ක්‍රමයකට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් මේ අපි පවතින තාක්ෂණික ක්‍රමවේදය අපි තියෙනවා තොරතුරු තාක්ෂණ පද්ධතිය රැමිස් කියලා. මේ ක්‍රමවේදයේදී අපි යම්කිසි ක්‍රමවේදයකට හැඩ ගැහෙන්න ඕනේ. අපිට පුළුවන් අපි ගෙදර ඉන්නවා නම් අපේ ගෙදර මේ තොරතුරු ටික රැස් කරගත්තාම estimate your tax liability. ඒ කියන්නේ අපි කලින්ම මේ අපේ ඉදිරි වර්ෂයේ අපේ බදු
බැඳියාව liability කොච්චරද කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. අපි දන්නවා දැන් මේ අවුරුද්දේ අපි කොච්චර වැටුපක් ලබනවද? ඉන්ක්‍රිමන්ට් එකත් එක්ක ලබන අවුරුද්දේ වැඩි වෙන කීයද කියලා බලලා මොකද තක්සේරු වර්ෂයක් ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා. ඊළඟ මාසේ මාර්තු 31කින් මේ තක්සේරු වර්ෂයේ මාස 12 ඉවරයි. ලංකාවේ තියෙන ওই විදිහට. ඒතකොට අපි දැන් මේ අපේ සමහරුන්ගේ ඉන්ක්‍රිමන්ට් තියෙන්න පුළුවන් අප්‍රේල් 1 වෙනිදාට කලින්. සමහරුන්ගේ තියෙන අප්‍රේල් 1 වෙනිදාට කලින්. මේ පසුව ඒ අනුව අපිට පුළුවන් මේ සේවා ආදායම ජස්ටිෆයි කරගන්න පුළුවන්. කොච්චරද මාස 12 සේවා නියුක්ති ආදායම. ඒ වගේම තමයි දැන් අපි දැන් ඒ කොට්ටාශය ගත්ත වෙනම ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කිසිදු දෙයක් නොකරන සේවා නියුක්ති ආදායම පමණක් තියෙන කට්ටියට තමන්ට පුළුවන් තමන්ගේ සේවා නියුක්ති ආදායම ගණනය කරගත්තා. ඒක ලක්ෂ 3ක් ඒකේ මේ මිලියන 3ක් එකෙන් බදු නිදහස්. 2020 ජනවාරි 1 වෙනිදාන් පස්සේ. ඒතකොට මාස 12ට ලක්ෂ 30ට වඩා වැඩි නම් 30ක් අඩු කරා. ඉතුරු ටිකට අපි ඊළඟ ලක්ෂ 30ට 106යි ඊළඟ ලක්ෂ 30ට 100ට මේ 12යි බැලන්ස් එකට 118යි විතර හදලා ඒවා අපි විස්තර කරන්නම් ඉදිරියේදී. ඒතකොට ඔබතුමාලට පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. මේ estimate return එක සැපයීමත් අපි කළ යුතු වෙනවා ඕනම තක්සේරු වර්ෂයක අගෝස්තු 15ට කලින්. ඒවත් මේ බදුගුව ලියාපදිංචියට එවනවා. නමුත් මේ සිස්ටම් එකේ අපේ මේ ප්‍රමිස් පද්ධතිය මේවා පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේ මේ self assessment system එක. දැන් අපි කියවනේ pay tax කැපුවා අපේ මේ hospital එකෙන් කැපුවා. ගණකාධිකාරිවරයා මේ කපලා T10 එකකින් ඉදිරිපත් කරා. දැන් මේ self assessment system එකේ එන්නේ මොකද අපි මේ pay tax කපන්නේ අපේ salary එකට විතරයිනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ අපේ අමුතර ආදායම. එහෙනම් අර අපි කියන estimate return එකේ අපේ ආදායම් බද්ද අපි හිතමු තක්සේරු වර්ෂයකට ලබන අවුරුද්දට අපිට ලක්ෂ 5ක් ගෙවන්න තියෙනවායි කියලා. ඒ ලක්ෂ 5න් සේවා නියුක්ති ආදායමට අදාළ ලක්ෂ 2 නම් ලක්ෂ 3ක් අපි අතිරේක ගෙවන්න වෙනවා. ඒක ගෙවන්න ඕනේ අපි කාර්තු වශයෙන්. ඒකට අපි ලක්ෂ 3 ගෙවීම සඳහා කාර්තු 4කට 75000 ගේ වගකීමක් බැඳෙනවා. මාස 3කට සැරයක් ගෙවන්න ඕනේ. දැන් මේ සේවා නියුක්ති ආදායම ඉවත් කිරීමේ රජයේ ඒ කාර්මුණක් උනේ තමයි දැන් මාසිකව ඕගොල්ලන්ගෙන් මේ pay tax කැපුවා. ඒකට pay tax එක utilities කරන්න පුළුවන්. අපිට මේක මේ කඩෙන් බඩු ටිකක් ගන්න පුළුවන් pay tax එකකින් නේද? ඒතර මාස 3කට පස්සේ තමයි අපිට අදාළ මේ මාස 3ට අදාළ වාරිකය ගෙවන්න වෙන්නේ. දැන් මාස ගානේ කැපුව එක නැති වෙනවනේ. pay tax නැහැ. එහෙනම් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් සල්ලි. අපි උපයෝගීතාවය කියලා තියෙනනේ ආර්ථික විද්‍යාවේ. මේ සල්ලි තියෙන සල්ලි පාවිච්චි කරන්න ඕන. පාවිච්චි කරලා අන්තිමට ගෙවන කොහෙන් හරි වල. සමහර නොගවත් ඉන්නවා. බින්දක ගෙවන්න නැති කට්ටියක් ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ රජයේ අරමුණ උනේ මුදල් සංසරණය වැඩි කරන්න. ඒක තමයි ක්‍රමය. එතකොට මේ අවස්ථාව දුන්න ඒ වගේම මේ pay tax කැපුනේ නැති හින්දා සමහර අයට පුළුවන් තමන්ගේ ගණකාධිකාරිවරයාට කියන්න මගේ වැටුපෙන් මට නියමිත ගාණ කපලා යවන්න කියලා. ඒකට කියනවා advance payment income tax APIT. ඒවට උපදෙස් නිකුත් කරලා තිනවා පුවත්පත් මගේ. මම ඒව ඩිස්ප්ලේ කරන්නම් ඔබතුමාලට බලා ගන්න. නමුත් මෙහෙම දෙයක් මම හිතනවා මම යෝජනා කරනවා මෙන්න මේ වගේ. මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ බදු ගෙවන පුද්ගලයෙක් හැටියට මම යෝජනා කරන මෙහෙම. දැන් අපි advance payment income tax කපන්න කිව්වහම ගණකාධිකාරිය එයාට බේස් කරගන්න වෙන්නේ මගේ වැටුපට තමයි. නමුත් අපි කියලා තියෙන වෙනම දීලා තියෙන රිලීෆ් එක personal relief එක මාසෙකට ලක්ෂයක්. දැන් මගේ දරුවෝ යන්නේ පුද්ගලික පාසලක නම් ඊළඟට මට මේ housing loan එකට අදාළ interest එකක් තියෙනවනේ මට ලක්ෂයක් අඩු කරගන්න පුළුවන් නේ. එතකොට මාසෙට ලැබෙන hospital එකේ ලැබෙන එක ලක්ෂ 3 වුණාට ඒකෙන් 2.5ක් නිදහස් කරලා හිතලා hospital එකේ ගණකාධිකාරියවල මගේ වැටුපෙන් APIT අඩු කරාට නමුත් මම දන්නවා මම ලක්ෂ 3ම මම private practice එකක් නැත්තම් ලක්ෂ 3මාර ලැබුණත් මම බදු ගෙවිය යුතුනේ රුපියලක්වත්. ඇයි? 2මාරක් කොහොමද නිදහස ඕනම කෙනෙකුට මට ලක්ෂයක නිදහසක් අයිදින්න හිමිකමක් තියෙනවා. මොනවද මට වියදම් තියෙනවා. එතකොට මම අර එහෙම දැන් අර අවසරය දීලා තුන නම් අපේ ගණකාධිකාරිවරයාට කපන්න කියලා. එයා මොකද කරන්නේ? 2,50,000 දැක්ක ගමන් කපලා දානවා. 2.5ට වැඩි ඔන්න කැපුවා. ඒ නිසා ඔබතුමාලට මම මේ ලංකාවේ ඉන්න සියලුම වෛද්‍යවරුන්ට ආරාධනා කරනවා APIT එක මේ පහසු වගේ පේන තමයි. නමුත් මේ දීලා තියෙන බෙනිෆිට් එක යූස් කරන්න හොඳ මේවලම නෙමෙයි. හැබැයි ඔය ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා නම් ඔක එච්චර අදාළ වෙන්නේ නැහැ. ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් ඉතින් මේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ මාසෙට ලක්ෂයට වඩා වැඩි නම් ඒක හින්දා ඉතින් අර වියදම් ටික අඩු කරගන්න පුළුවන් කියලා ඔබතුමාලට තේරෙනවනේ. ලක්ෂයනේ කොහොමද අඩු කරන්න පුළුවන් 2.50ට අමතරව. ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක ලක්ෂයට වැඩි තියෙනවා නම් කිසි කෙනෙක් ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට API කපන්න කියන්න පුළුවන් පඩියේ. මොකද ඒකේ ගැටලුවක් නැහැ. ඒක තේරුම් ගන්න මේක කාරණා දෙකක්.
එතකොට අවසානයේ ඔබ කරන්න ඕනේ මේ අර එරන්ද මහත්මිය සඳහන් කළ ආකාරයට වාර්ෂිකව වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේ estimate return එකට මම මේ උදාහරණයක් තමයි මේවට අදාළ 2020 4/8 වෙනිදා මේ public notice එකක් දැනුම් දීලා තියෙනවා මේ අංකේ 2021 මේ ඉදිරි මේ දැන් මේ පවතින කාලරාමුවට අදාළ තක්සේරු වර්ෂයට අදාළව estimate දාලා මේ පුරෝකථනය කරන ආදායම් වාර්තාවක් බාර දෙන්න තිබුණා 2020 8/15. ගොඩක් දෙනා දන්නේ නැතුවත් ඇති. දැන් අපි ඒක අමතක කරමුකෝ. ඒ ඕනේ අපිට. දැන් වෙලා ඉවරයිනේ. වෙලා ඉවර කිසි දෙයක් අපි අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වෙන්න තියෙන දේ අපි බලන්න ඕනේ. ඉදිරියේ එනවා 2021 22 තක්සේරු වර්ෂය. එතකොට ඒකට අපි 2021 8/15 ලබන අවුරුද්දේ 8/15 මේ ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය සූදානම් කරලා අපි වෛද්‍යවරු විදියට අපි ගෞරවනීය සේවයක් කරන පුරවැසියන් විදියට අපි 2021 8/15 ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය බාර දෙන්න සූදානම් වෙමු. අපි එතන සිට යමු. මේ මෙතන සිට යමුකෝ. පහුගිය දේවල් අපිට වැඩක් නැහැ. එතකොට self assessment due dates සාමාන්‍ය මේ සොතක්සේරු ගෙවීම කරන දින තියෙනවා. මේ දින හරිම වැදගත්. මීට කලින් නම් තිබුණා ක්‍රමයක් මේ සොතක්සේරු ගෙවනවා නම් මාසයකට කලින් ගෙවුවා නම් 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. 2017 අංක 24 පනතෙන් ඒක අයින් කරලා දැම්මා. දැන් තියෙන්නේ දැන් 2020 21ට අදාළව දැන් පේමන්ට් ගෙවීම දෙකක් ඉක්මවලා තියෙන්නේ. පළවෙනි කාර්තුව දෙවෙනි කාර්තුව ගෙවලා අවසන් වෙලා තියෙන්න ඕනේ. තුන්වෙනි කාර්තුව 2021 පෙබරවාරි 15 හතරවෙනි කාර්තුව එහෙම නැත්නම් අවසාන කාර්තුව 2021 15 ඒ වගේම ෆයිනල් පේමන්ට් එකක් අර වැරදි අපි එස්ටිමේට් ගත වඩා අනපේක්ෂිත ආදායමක් අපිට ලැබුණේ අන්න ඒ අනුව අපි අර එස්ටිමේට් එක වෙනස් වෙලා ආදායම වැඩි වුණොත් එහෙම අන්න අපිට සිද්ධ වෙනවා අර අපි තීරණය කර එකට වඩා වැඩි බද්දක් ගෙවන්න වෙනවා එතකොට අපිට එනවා ෆයිනල් පේමන්ට් එකක්. හරි අපි ලක්ෂ 6ක් ගෙවනවා කියලා දැන් කලින්ම කියලා තින්නේ. හදිසියෙම අපේ ආදායම වැඩි වෙලා ගෙවිය යුතු බද්ද ලක්ෂ 7 වුණා. එහෙනම් අතිරේක ලක්ෂයක් ගෙවන්න ඕනේ. ඒක ෆයිනල් පේමන්ට් එකක් විදිහට ගෙවන්න පුළුවන්. එහෙම කොරෝනා කාලේ ඉඳලා ආදායම අඩු වෙලා ඔව් ආදායම අඩු වෙනකොට රිවයිස් කරන්න ඕනේ. අපි දැන් හිතමු දැන් අපි 2020 8/15 දීලා තියෙනවා ඇස්ටිමේට් ප්‍රකාශයක් 2021ට මෙන්න මේව ලැබෙයි කියලා. නමුත් සැලරි අපි දාන දෙයියන්ගේ පිටෙන් අපිට මේ ලංකාවේ තියෙන හොඳ කමට ගෙදර හිටියත් පඩි ගෙවනවා. එහෙම තත්ත්වයක් තමයි දැන්ට තියෙන්නේ. අපි කාටත් එහෙමයි. ඉතින් නමුත් සමහරලාට මේ ආතිකාල දීමනා ඒ වගේ වෙනත් දීමනා අඩු වෙන්න පුළුවන්. ඒ අනුව අපි ඇස්ටිමේට් ප්‍රකාශය දැන් මේ අර ගණනය වැරදි වෙන්න පුළුවන්. එතකොට 8/15 11 8/15 ගොඩක් දෙනා මම දන්නවා 8/15 ගෙව්වා 11/15 අඩු කරා. අඩු වෙනවා. දැන් සමහරලාට 2/15 වෙනකොට තව එන්න අඩු වෙන්න පුළුවන්. නමුත් දෙයනේ කියලා මේක තත්ත්ව වෙනස් වෙලා 5/15 වෙනකොට ඒ කියන්නේ ලබන ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට මොකද ලබන මාර්තු 31 මේ තක්සේරු වර්ෂය අවසන්නේ. එතකොට සමහරලාට 5/15 කාර්තුවට අර ආගේ එන්නත් පුළුවන්. මේවා variables විචලනය වෙනවා. ඒ හින්දා ඔබතුමාලා මේ ගැන කිසිම බයවීමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. වෙන්නේ මොකද්ද? Tamanට සනාථ කරන්න පුළුවන් තමන්ගේ සේවා නියුක්ති ආදායම ටිකටෙන් සහතිකයක් ගත්තාම ඊට අමතරව ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට අදාළ ඒ වැඩ කරන තැන් වලින් ලේඛනයක් ගන්න. එතකොට ඒකෙන් දන්නවා අපි කොච්චර ආදායමක් උපයලා තියෙනවද කියලා තක්සේරු වර්ෂයට. කාටත් අමාරුයි මේ කාලේ. ඉතින් අමාරුයින් යන කාලේ අපි අමාරු විදියටම ඉදිරියට කරගෙන යමු. e-payments ඇත්තටම e-payments කියන්නේ මාර්ගගත ක්‍රමයට කොහොමද ආදායම් බදු ගෙවන්නේ? මම කතා කරන්නේ ආදායම් බදු ගෙවන එකනේ. නැත්නම් e-payments ගැන ඔබතුමාලට කියන්න බෑ. ඔබතුමාලා තමයි හොඳටම e-payments කරන්නේ වෙනත් කාරණා සම්බන්ධයෙන්. ලංකාවේ